හරි. අද අපි බලන්න යනවා දැන් මේ සම්බන්ධක දත්තපාදකයක් නිර්මාණය වෙනකොට අපි සැලකිලිමත් වෙන්න ඕන දේවල් ගැන කතා කරන්න ආරම්භයක් විදිහට අපි අද කොටසෙන් සාකච්ඡා කරනවා. දැන් දත්ත සමුදායක් කියන එක ඇත්තටම මෙන්න මේ ආකාරයෙන් තියනවා කියලා අපිට ඉගෙන ගන්න පුළුවන්. මොකද්ද දත්ත සමුදායක ආකෘතිය කියලා කියන්නේ? දැන් භෞතිකව දත්ත සමුදායක් ඇතුලේ දත්ත තියෙන්න ඕන විදිහක් තියෙනවනේ. භෞතිකව දත්ත සමුදාය ඇතුලේ දත්ත තියෙනවා. එතකොට අපි මේකට කියමුකෝ භෞතික දත්ත ගබඩාව කියලා. භෞතික දත්ත ගබඩාව. එතකොට භෞතිකව දත්ත ගබඩා කරනකොට ඒක සමහර වෙලාවට පරිගණකයක සත්‍ය වශයෙන් ගබඩා වී ඇති ආකාරය තමයි මේ කතා කරන්නේ. සත්‍ය වශයෙන් ගබඩා වී ඇති ආකාරය. හරිද? එතකොට දත්ත භෞතිකව දත්ත ගබඩාවේ ගබඩා වෙලා තියෙන එකට අපි කියනවා භෞතික මට්ටම කියලා මේ දත්ත සමුදායේ. ඒ වගේම දත්ත සමුදායේ බාහිර මට්ටම කියලා එකකුත් තියෙනවා. මොකද්ද මේ දත්ත සමුදායේ බාහිර මට්ටම කියලා කියන්නේ? දත්ත සමුදායේ බාහිර මට්ටමෙන් අදහස් වෙනවා පරිශීලකයින් දත්ත දකින ආකාරය. උදාහරණයක් විදිහට අපි ගත්තොත් පරිගණක දත්ත ඇතුළත් කරන එක්කෙනෙක් අපි කියනවා ඩේටා එන්ට්‍රි ඔපරේටර් කෙනෙක් යූසර් කෙනෙක් එයා මේ දත්ත කොහොමද දකින්නේ මේ දර්ශන ගොඩක් තියෙන්න පුළුවන් පරිශීලකයෝ දත්ත දකින මේ ආකාර බාහිර ආකාර කීපයක් තියෙන්න පුළුවන් උදාහරණයක් විදිහට ගත්තොත් භෞතිකව දත්ත ගබඩාව ඇතුලේ මේ දත්ත ගබඩා වෙලා ඇත්තේ වගු විදිහට ඇත්තටම එක බිඳුව පාදක කරගෙන මේක ගබඩා වෙලා ඇති. ඒවා අපිට ඍජුවම කියවන්න පුළුවන් දත්ත නෙමෙයි. හැබැයි මේ දැන් අපි සුපිරි වෙළඳ සැලක් හරි මොකක් හරි එකකට දත්ත පාදකයක් නිර්මාණය කරාම සුපිරි වෙළඳ සැලේ ඉන්න යූසර්ලා පරිශීලකයෝ මේ දත්ත දකින්න හැටි වෙනස්. කැෂියර් එකේ ඉන්න එක්කෙනා දත්ත දකින ආකාරයක් තියෙනවා. කැෂියර් එකේ ඉන්න එක්කෙනා දත්ත දකින්නේ ඉන්ඩෙක්ස් නම්බර් එක නැත්නම් අයිටම් එකේ අංකෙ මෙතන ගැහුවාම අයිටම් එකේ නම, තොග ප්‍රමාණය, ලස්සන ඉන්ටර්ෆේස් එකේ යා මේ දත්ත ටික දකිනවා. ඊළඟට අපි හිතමුකෝ තොග කළමනාකරු, අපි කියමුකෝ ස්ටොක් මැනේජර්. ස්ටොක් මැනේජර් දත්ත දකින්නේ තව විදිහකට. ස්ටොක් මැනේජර් දත්ත දකිනවා ඇති එයාගේ ස්ටොක් ඉන්වෙන්ටරි ලිස්ට් එක. ඒ විදිහට එයා දත්ත දකිනවා. එයා දත්ත දකින ආකාරය තව විදිහක්. ඊළඟට ආයතනයේ කළමනාකරුවෝ ඒගොල්ලෝ දත්ත දකින්නේ තව විදිහකට. ඒගොල්ලොන්ට මේ කැෂියර්ට පේනවා වගේ නෙමෙයි. ස්ටොක් මැනේජර්ට පේනවා වගේ නෙමෙයි. ඒගොල්ලොන්ට දත්ත පේන්නේ වෙනම රිපෝට් view එකකට. එතකොට ඒගොල්ලෝ දන්නවා අද දවසේ විකිණුම් මෙච්චරයි, ආදායම් මෙච්චරයි. එයා දත්ත දකින්න හැටි. එතකොට භෞතිකව දත්ත මොන විදිහට තිබුණත් පරිශීලකයෝ දත්ත දකින ආකාරය හරි වෙනස්. අපි මේකට කියනවා එක්ස්ටර්නල් view එකක් කියලා. බාහිර දර්ශනයක් කියලා අපි මේකට කියනවා. එක්ස්ටර්නල් view එකක් තියෙනවා මේගොල්ලොන්ට. එතකොට මේ තමයි එතකොට ඉන්ටර්නල් view එක අභ්‍යන්තරව තියෙන හැටි. ඉන්ටර්නල් view එක. දැන් මේ දෙක කොහොමද එකට සම්බන්ධ වෙන්නේ? මේ දෙක එකට මුහු වෙන්න විදිහක් නැහැනේ. මේ දෙක එකට සම්බන්ධ වෙන්න විදිහක් නැහැ. පරිශීලකයින්ට දත්ත දකින්න ඕන විදිහ එකක්. පරිගණකයේ ඒ දත්ත තියෙන විදිහ තව එකක්. අන්න දැන් මේ දෙක එකට එකතු කරන්න අපිට ඕන වෙනවා conceptual view එකක්. මොකද්ද මේ conceptual view එකක් කියලා කියන්නේ? මේකට අපිට සිංහලෙන් කියන්න පුළුවන් සංකල්පිත මට්ටමක්. සංකල්පිත මට්ටමක් ඕන වෙනවා. මේ තියෙන්නේ බාහිර මට්ටම. මේ තියෙන්නේ අභ්‍යන්තර මට්ටම. එතකොට මේ පැත්තේදී අපි කතා කරේ මේ පරිශීලකයින් user view එක පරිශීලකයින් දත්ත දකින ආකාරය. දැන් මොකද්ද මේ conceptual view එක කියන්නේ? මේ තමයි
ඩේටාබේස් ඩිසයිනර්ස්ලා දත්ත සමුදාය සැලසුම්කරුවෝ දත්ත සමුදාය සැලසුම්කරුවෝ දත්ත දකින ආකාරය දත්ත සමුදාය සැලසුම්කරුවෙකුට භෞතික පරිසරයේ තියෙන දේවල් පේන්නේ දත්ත විදිහට. දැන් අර ඉස්සර මේ මට මතකයි මේ ඔය කලර් ලයිට් යක්කල දාපු දවස්වල යක්කල මේ යක්කල ඔර්ලෝසු කණුවේ තියෙනවා බුදු පිළිමයක්. ඒ බුදු පිළිමේ ලස්සන ලොකු රැස් වලල්ලක් හයි කරලා තිබ්බ මතක ඇති. ට්‍රැෆික් ලයිට් දාපුම කාලේ ඔතන නවත්තන් ඉන්න වෙලාවට අර බුදු රැස් වලල්ලේ රටා යනවනේ ලස්සනට. මට මේ රටා පේන්නේ එක බිඳුව ඩේටා විදිහට. හරිද? මට ওই රටා පේන්නේ එක බිඳුව ඩේටා විදිහට. මට හිතෙනවා මගේ වෙනම ඔළුවේ දුවනවා මේ ලයිට් එක පත්තු වෙන වෙලාව ගැන. ඒ ඇයි? එහෙම වෙන්න හේතුව තමයි සාමාන්‍යයෙන් අර දැන් මගේ විෂය මං ඉලෙක්ට්‍රොනික විද්‍යාවනේ වැඩිපුරම ඉගෙනගෙන තියෙන එක. එතකොට මගේ විෂයත් එක්ක මම ඒකේ තියෙන දේවල් දත්ත වලට පරිවර්තනය කරගන්න උත්සාහ කරනවා. මං ගොඩක් වෙලාවට පාරේ ට්‍රැෆික් කන්ට්‍රෝල් සිස්ටම් එක දැක්කත් මට ඒක මේ ඔය යාන්ත්‍රික ඒකේ විද්‍යුත් යාන්ත්‍රික ක්‍රමවේදය ගැන තමයි මට හිතෙන්නේ. ඉතින් ඒක මේ දත්ත සමුදාය සැලසුම්කරුවන්ටත් එහෙමයි. ඒ කියන්නේ දත්ත සමුදාය සැලසුම්කරුවෙකුට උදේට ඉස්කෝලේ ගේට්ටුව දිහා බලාගෙන හිටියාම ඩේටා ගොඩක් යනවා තමයි පේන්නේ. දත්ත සමුදාය සැලසුම්කරුවෙකුට සුපර් මාකට් එකකට ගියාම රාක්කවල තියෙන ඩේටා. එතකොට එයාට සුපර් මාකට් එක හෙන ඩේටාබේස් එකක් විදිහට පේන්නේ. ඉතින් මේ දත්ත සමුදාය සැලසුම්කරුවෝ දත්ත දකින ආකාරය අනුව තමයි ඔය භෞතික මට්ටමයි අභ්‍යන්තර මට්ටමයි එකට සම්බන්ධ වෙන්නේ. දැන් මේ සංකල්පිත මට්ටම කියලා කියන්නේ එතකොට පරිශීලකයින් දත්ත දකින ආකාරයයි සැබෑවටම භෞතිකව දත්ත තියෙන ආකාරයයි එකට සම්බන්ධ කරන්න පාවිච්චි කරන දත්ත සැලසුම් ආකෘතිය. ඉතින් මේකෙදී අපි විවිධ උපක්‍රම පාවිච්චි කරනවා දත්ත සමුදාය සැලසුම්කරුවන් විදිහට අර තියෙන එක එක කැෂියර් ලව ඊට පස්සේ මැනේජර් ලව ස්ටොක් කන්ට්‍රෝල් කරන කට්ටියව එකට සම්බන්ධ කරගන්න අපි විවිධ උපක්‍රම පාවිච්චි කරනවා විවිධ සැලසුම් අඳිනවා රූප සටහන් අඳිනවා මෙන්න මේ වගේ වැඩ කරලා තමයි අපි ওই භෞතික දත්ත සමුදාය ගොඩනගන්නේ. එතකොට මේ වගේ සැලසුමක් සංකල්පිතව ගොඩනගා ගන්න හැටි අපි මේ පාඩමෙන් ඉගෙන ගන්න ඕන. එතකොට සංකල්පිත මට්ටමේදී දත්ත සමුදාය සැලසුම්කරුවෝ දත්ත දකින ආකාරය කියලා අපි කතා කරනවා සංකල්පිත මට්ටම conceptual view එක. දැන් ඇත්තටම මම මේ ඇඳපු රූප සටහනේ මට්ටම් තුනක් ගැන ඔයාට පැහැදිලි වෙනවා. මේක මම ඊට වඩා පැහැදිලි වෙනම රූපකින් ඔයගොල්ලන්ට පිටපස්ස පෙන්නන්නම්. මට්ටම් තුනක් ගැන පැහැදිලි වෙනවා. මේ මට්ටම් තුනට නමක් තියෙනවා. මේ රූප සටහනට ඇත්තටම නමක් තියෙනවා. මේ රූප සටහන සාමාන්‍යයෙන් අර සම්මතාකාරයට අඳිනකොට ඔහොම නෙමෙයි අඳින්නේ මෙහෙ උඩ ඉඳලා මෙහාට යටට ඔහොම අඳින්නේ. නමුත් අපි දැනට ඒක ගැන හිතන්න ඕනේ නැහැ. මම කියපු අදහස තේරුම් ගන්න මේ මට්ටම් තුනේ සංකල්පයට කියනවා ANSI ස්පාක් මට්ටම් තුනේ නිර්මිතය කියලා. එහෙනම් අද අපේ පාඩම පටන් ගන්නේ ANSI ස්පාක් මට්ටම් තුනේ නිර්මිතය කියලා. මේ ANSI ස්පාක් මට්ටම් තුනේ නිර්මිතයේදී කතා කරනවා මේක ඇමරිකන් නැෂනල් ස්ටෑන්ඩඩ් ඉන්ස්ටිටියුට් එකෙන් ඇමරිකානු ජාතික ප්‍රමිති ආයතනය විසින් නිර්මාණය කරපු ඒ වගේම ස්ටෑන්ඩඩ් ප්ලෑනින් ඇන්ඩ් රික්වයර්මන්ට් කමිටි එක හරහා මේක සම්මත කරගත්තු නිර්මිතයක් මේක දත්ත සමුදායක් සැලසුම් කරනවා නම් මෙන්න මේ මට්ටම් තුනේ නිර්මිතය යටතේ තමයි දත්ත සමුදායක් නිර්මාණය කරන්න ඕන සැලසුම් කරන්න ඕන කියන එක ගැන නිර්මිතයක් විදිහට ඉදිරිපත් කරනවා.
ඔන්න මම ඕගොල්ලන්ට දැන් දානවා රූප සටහනක් මේ ANSYS Spark මට්ටම් 3 නිර්මිතය සම්මතව අපි අඳින ආකාරය ගැන. අපි මේ රූපෙත් ඇඳලම පටන් ගමු. ANSYS Spark මට්ටම් 3 නිර්මිතය කියලා අපි මේකට කියනවා. ඔන්න ඔය රූප සටහන මම හිතන්නේ පැහැදිලි ඇති ඔයගොල්ලන්ට පේනවා ඇති. ඔය විදිහට ලියා ගන්න. ඔය ANSYS Spark මට්ටම් 3 නිර්මිතය භාවිත කරන එකේ තියෙන ප්‍රධාන වාසිය තමයි දත්ත ස්වායත්තතාවය. ප්‍රධාන වාසියට තමයි අපි කියන්නේ දත්ත ස්වායත්තතාවය කියලා. ඒතර මේ දත්ත ස්වායත්තතාවයේ හින්දා ඉංග්‍රීසියෙන් අපිට මේකට data independence කියලා කියන්න පුළුවන්. මට්ටම් අතර කිසිම හැලහැප්පීමක් වෙන්නේ නැහැ මේ දත්ත ස්වායත්තතාවයේ හින්දා. මොකද මේ මට්ටම් අතර හැලහැප්පීමක් වෙනවා කියන්නේ. දැන් මම උදාහරණයක් ගන්නවා ආපිකෝ. ආපිකෝ එකේ ඩේටාබේස් එක ඇක්සස් කරන පරිශීලකයෝ කීප දෙනෙක් ඉන්නවා මේ බාහිර මට්ටම එතකොට. ඒගොල්ලෝ දත්ත දකින ආකාරයක් තියෙනවා. එක එක අයට එක එක විදිහට මේ data පෙන්වන්නේ. මේ එක්ස්ටර්නල් බාහිරයි. ආපිකෝ එකේ ප්‍රධාන කාර්යාලය ඇතුලේ සර්වර් කම්පියුටර් එකක හાર્ඩ් ඩිස්ක් එකක සර්වර් කම්පියුටර් එක තිබ්බ හાર્ඩ් ඩිස්ක් එකක මේ ඩේටාබේස් එක ස්ටෝර් කරලා තියෙනවා. ඒකට අර නිර්මිතය අනුව මේ තමයි ෆිසිකල් නැත්නම් ඉන්ටර්නල් view එක. දැන් දත්ත සමුදාය සැලසුම් කරුවෝ මේක සැලසුම් කරලා ඔක්කොම කරලා තියෙන්නේ. දැන් ANSYS Spark වලට තමයි මේක තියෙන්නේ කියලා හිතන්න. එතකොට තියෙන වාසිය මොකද්ද? මේ හાર્ඩ් ඩිස්ක් එක හානියක් වුණොත් එහෙම දත්ත ටික ඔක්කොම නැති වෙයි කියලා හිතලා කළමනාකරණය නැත්නම් දත්ත සමුදාය කළමනාකරුවෝ තීරණය කරනවා අපේ මේ ඩේටාබේස් එක හાર્ඩ් ඩිස්ක් එකෙන් අයින් කරලා SSD එකකට දාමු කියලා. එහෙනම් එයා SSD එකක් අරගෙන මේ හાર્ඩ් එකේ data මේකට copy කරලා ඒක හයි කරනවා මේ කම්පියුටර් එකට. එහෙම හાર્ඩ් ඩිස්ක් එක මාරු කරා කියලා ඒ දත්ත සමුදාය පරිශීලනය කරන මේගොල්ලෝ දන්නෙත් නැහැ අඩුම තරමේ. දන්නේවත් නැහැ. ඒ තමයි දත්ත ස්වායත්තතාවය. අපි ඔකට කියනවා physical data independence. භෞතික දත්ත ස්වායත්තතාවය. ඒකෙම අනිත් පැත්ත විදිහට. ආපිකෝ එකේ මේ external view වල interface අවුරුදු කාලෙට ඒගොල්ලොන්ට වෙනස් කරන්න ඕන වෙනවා. අවුරුදු කාලෙට ඒගොල්ලෝ එකට පොඩි බෑග්ග්‍රවුන්ඩ් ලස්සන පින්තූර ටිකක් දානවා. බිල් එක print වෙලා යනකොට බිල් එකේ උඩින් පොඩි ඉරක රූපෙකුයි නිකන් අර අවුරුදු තීම් එකක් දාගන්නවා ඒකට. නත්තල් කාලෙට රතු පාට එකක් දාලා පොඩි ගෙජ්ජි දෙකක් ගෙජ්ජි නෙමෙයි මොනවාද සීනු දාලා පොඩි නත්තල් තීම් එකක් ක්‍රිස්මස් තීම් එකක් දාගන්නවා හිම වැටෙනවා වගේ හදලා ඉන්ටර්ෆේස් ඔය වෙනස් වෙන දැකලා තියෙනවනේ ඔයගොල්ලෝ. එහෙම වුණා කියලා ඩේටාබේස් එක ඒව දන්නේවත් නැහැ. එහෙම මොනාරි වෙනස්කමක් කරා කියලා ඩේටාබේස් එක දන්නේවත් නැහැ. එතකොට එතන තියෙනවා logical independence තාර්කික ස්වායත්තතාවය. ඔන්න ස්වායත්තතාවය ඇති වෙන්නේ මේ දෙක සංකල්පිත මට්ටමක් කරලා වෙන් කරලා තියෙන හින්දා. එතකොට පරිශීලකයින්ගේ අන්තය සහ භෞතික අන්තය වෙන වෙනම පරිපාලනය කිරීමේ හැකියාවක් ඔය ANSYS Spark කියන මට්ටම් 3 නිර්මිතයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් අපි කතා කරන්න යන්නේ මේ මම කියවනේ එතකොට මේ වගේ බාහිර අයටයි ඊට පස්සේ අභ්‍යන්තර දත්ත සමුදාය එකට සම්බන්ධ කරගන්න නම් තාර්කික සැලසුමක් අපි හදන්න ඕන. ඒ කියන්නේ අපි කොහොමද එහෙනම් තාර්කික දත්ත පාදකයක් සැලසුම් කරන්නේ? දැන් මොකද්ද මේ දත්ත සමුදායක සංකල්පීය පරිපාටිය සැලසුම කියලා කියන්නේ? හරි දත්ත සමුදායක සංකල්පීය පරිපාටීය සැලසුම. ඊට පස්සේ අපි තාර්කික සැලසුම ගොඩනගන්න ඕන. සංකල්පීය සැලසුමට පස්සේ තාර්කික සැලසුම ගොඩනගුවාම තමයි
භෞතිකව දත්ත සමුදායක් නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ. මේ සංකල්පීය පරිපාටීය සැලසුමේදී අපි ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙනවා දත්ත සමුදායකට සම්බන්ධ පාර්ශවයන් ගැන හඳුනා ගැනීමක් කරන්න. දත්ත සමුදායකට සම්බන්ධ පාර්ශවයන් ගැන හඳුනා ගැනීමක් කරන්න අපි මේකෙදි බලමු. මේ සංකල්පීය පරිපාටීය සැලසුම නිර්මාණය කරන්න අපි ගොඩක් වෙලාවට රූප සටහන් පාවිච්චි කරනවා. ඒ රූප සටහන් වලට අපිට ER සටහන් කියන්න පුළුවන්. ඔය DSD කියලා જાතියක් තියෙනවා, data structure diagram කියලා. ඒතර අපි ප්‍රධාන වශයෙන් මේකෙදි මේ සංකල්පීය පරිපාට සැලසුම නිර්මාණය කරන්න අපිට දත්ත සමුදායක් විශ්ලේෂණය කර ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේක තමයි ඇත්තටම දත්ත සමුදායක් සැලසුම් කරගන්න ආකෘතිය. එතකොට මේ සංකල්පීය සැලසුමේදී අපි ප්‍රධාන වශයෙන් බලන්න ඕන දේවල් තමයි මේ දත්ත සමුදාය සංකල්පය මොකද්ද? දත්ත සමුදාය සංකල්පය මොකද්ද කියලා බලන්න ඕන. දැන් උදාහරණයක් විදිහට මෙහෙම කියනවා. ABC විද්‍යාලයේ විදුහල්පතිවරයාට ඕන, එතකොට මෙතන විදුහල්පතිවරයාට ඕන වෙලා තියෙනවා සිසුන් පිළිබඳ දත්ත සමුදායක්. ඩේටාබේස් එකක් හදන්න ඕන ළමයි පිළිබඳ, සිසුන් පිළිබඳ දත්ත සමුදායක් හදන්න. සිසුන් හදාරන විෂයන් පිළිබඳ දත්ත සමුදායක් හදන්න ඕන. විෂයන් වලට ගත්තු ලකුණු ගබඩා කරගන්න පුළුවන් වෙන්න ඕන කියලා සංකල්පයක් තියෙනවා. මේක තමයි සිද්ධිය. ඔයා මේ සිද්ධියට තමයි දත්ත සමුදායක් ගොඩනගන්න ඕන දැන්. එතකොට ඔයා ගොඩනගන්න ඕනේ ABC විද්‍යාලයේ දත්ත සමුදාය. දැන් මේ දත්ත සමුදායේ දත්තවලට සම්බන්ධ වෙන මෙතන තියෙන දේවල් වලින් ප්‍රධාන දේවල් අපි ඉස්සල්ලාම හඳුනා ගන්න ඕන. සිසුන් ඉන්නවා, විෂයන් ඉන්නවා, ඒවට ගත්තු ලකුණු තියෙනවා. ඊට පස්සේ අපි මේ අතර තියෙන සම්බන්ධතාවය හඳුනා ගන්න ඕන. ඔන්න ඔය ටික තමයි අපි ප්‍රධාන වශයෙන් මේ සංකල්පීය පරිපාට සැලසුමේදී කරන්නේ. මොනවද හඳුනා ගන්න ඕන? මොනවද මේ අපිට දෙන සිද්ධිය ඇතුලේ තියෙන දේවල් ටික. අපි ඒවට වචනයක් පාවිච්චි කරනවා භූතාර්ථ කියලා. අපි ඒව ගැන පොඩ්ඩක් ඉස්සරහදී කතා කරමු. භූතාර්ථ. ඉංග්‍රීසියෙන් කියනවා entity. ඊළඟට අපි බලනවා මේ භූතාර්ථ අතර මේ entity අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා බලනවා. ඔන්න ඔය ටික පදනම් වෙලා තමයි අපේ මේ සංකල්පීය පරිපාටීය සැලසුම නිර්මාණය වෙන්නේ. දැන් මම කිව්වනේ අර විදුහල්පතිවරයාට නිර්මාණය කරන්න අවශ්‍යයි කියලා. ඒතකොට මම මේක දැන් ඒකේ තියෙන භූතාර්ථ entity එකට සම්බන්ධ කරලා රූප සටහනක් අඳින්න යනවා. එතකොට මොනවාද ඒකේ තිබ්බ භූතාර්ථ? ඒකේ තිබුණා ශිෂ්‍යයා කියලා භූතාර්ථයක්. ඒකේ තිබුණා විෂයන් කියලා භූතාර්ථයක්. විෂය. ඊට පස්සේ මේ ශිෂ්‍යයා සහ විෂය හදාරනවා කියලා සම්බන්ධතාවයක් තියෙනවා. අපි ඒව ගැන පස්සේ ඉගෙන ගමු හැදෑරීම. දැන් මෙන්න මේ භූතාර්ථ අතර සම්බන්ධතාවය නිරූපණය කරන සටහනට අපි කියනවා මොකක් කියලාද? භූතාර්ථ සම්බන්ධතා සටහන කියලා. ඉංග්‍රීසියෙන් කියනවා අපි මේකට entity relationship diagram කියලා. කෙටියෙන් කියනවා නම් මේවට කියන්නේ මොනවා කියලාද? ER diagram. පැහැදිලිද? ඉතින් අපි බලමු මේ භූතාර්ථ සම්බන්ධතා සටහනක් නිර්මාණය වෙන්නේ කොහොමද?
භූතාර්ථ සම්බන්ධතා සටහනක් නිර්මාණය කරන්න අපිට විශේෂ රූප සටහනක් මේක රූපමය ඉදිරිපත් කිරීමක් ඇත්තටම රූප සටහනක් නිර්මාණය කරන්න වෙනවා. එතකොට මේ රූප සටහන නිර්මාණය කරන්න අපිට මෙන්න මෙහෙම දේවල් ඕන වෙනවා. අපිට ඕන වෙන පළවෙනි දේ තමයි භූතාර්ථ සම්බන්ධතා සටහනක් නිර්මාණය කරන්න භූතාර්ථ ඕන වෙනවා. අපි මේවට කියනවා entity කියලා ඉංග්‍රීසියෙන්. සිංහලෙන් අපි මේකට කියන්නේ භූතාර්ථ. භූතාර්ථයක් කියලා කියන්නේ ඕනම දෙයක්. පුද්ගලයෙක් වෙන්න පුළුවන් සමහර වෙලාවට. සමහර වෙලාවට දෙපාර්තමේන්තුවක් වෙන්න පුළුවන්, ව්‍යාපෘතියක් වෙන්න පුළුවන්. මේක අපි රෙක්ටැන්ගල් එකක් පාවිච්චි කරලා ඇඳලා පෙන්නන්න ඕන. භූතාර්ථ සම්බන්ධතා සටහනක් අඳිද්දී රෙක්ටැන්ගල් එකක් ඇතුලේ තමයි අපි entity කියන જાතිය පෙන්වන්නේ. ඒ උදාහරණයක් විදිහට ස්ටුඩන්ට් කියන්නේ entity එක. ස්ටුඩන්ට් කියලා වගුවක් නිර්මාණය වෙන්න ඕන නම් ඒක entity එක. ඊළඟට ටීචර් කියලා, සබ්ජෙක්ට් කියලා මේව තමයි entity. සාමාන්‍යයෙන් මේ භූතාර්ථ සම්බන්ධතා සටහනක entity නිර්මාණය කරනකොට අපි entity ඇතුලේ කොටුව ලියලා ඒක ඇතුලේ නම ලියනවා. මෙහෙම කොටුව ඇඳලා මේක ඇතුලේ නම ලියනවා. හැබැයි හැම වෙලාවෙම මේක singular form එකෙන් ලියන්න ඕන. ඒක වචනෙන් ලියන්න ඕන. ස්ටුඩන්ට් ශිෂ්‍යයා කියලා සිංහලෙන් ලියන්නත් පුළුවන්. ඉංග්‍රීසි වචනේ පාවිච්චි කරා කියලා වැරද්දක් නැහැ. ER diagram අඳිද්දී පුළුවන් තරම් සිංහලෙන් නොලිය ඉංග්‍රීසියෙන් ලියනවා නම් ලේසි. නැත්නම් ඉතින් සිංහල වචන ලියන්න පුළුවන්. වැඩේ ටිකක් එපා වෙනවා. ඊළඟට මේ entity විස්තර කරන්න භූතාර්ථයක් විස්තර කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් තමයි attribute කියලා කියන්නේ. attributes භූතාර්ථයක් විස්තර කරන්න පාවිච්චි කරනවා attribute. අපි ඒකට සිංහලෙන් කියන උපලක්ෂණ. මේ attribute කියන જાතිය විවිධ වර්ග වලින් අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. එකක් තමයි key attribute නැත්නම් prime attribute කියලාත් කියනවා. key attribute කියලා જાතියක් තියෙනවා. මූලික උපලක්ෂණය. ඒ කියන්නේ මොනවා හරි වගුවක අපිට දෙයක් අනන්‍යව හඳුනා ගන්න ඕන නම් අපිට පුළුවන් මේ key attribute එකක් පාවිච්චි කරලා දෙයක් ලියලා පෙන්නන්න. දැන් අපි attribute ලියන්නේ සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම circle එකක් පාවිච්චි කරලා ලියන්නේ. හැඩේ මේක. එතකොට අපිට key attribute එකක් විදිහට උදාහරණයක් විදිහට මෙහෙම ගන්න පුළුවන්. student කියන entity එකේ key attribute එක තමයි මෙන්න attribute එක ලියන හැටි මේ. student id එක. ඒක key attribute එක. ඒක පෙන්නන්න යටින් මෙහෙම ඉරකුත් ගහන්න පුළුවන්. එතකොට අපි ඒවට කියනවා key attribute කියලා. ඊට අමතරව අපි සාමාන්‍යයෙන් එදිනෙදා පාවිච්චි කරන attribute තියෙනවා මේ අපි කියනවා ඒවට මේ normal attribute නැත්නම් නිකම්ම attribute කියලාත් කියනවා. සාමාන්‍ය උපලක්ෂණ. එතකොට දැන් ස්ටුඩන්ට් වගේ entity එකක නම වයස වගේ ඒවා අපිට කොහොම ලියන්න පුළුවන්? සාමාන්‍ය ඒවා. කලින් අපි කතා කරේ අනන්‍යව හඳුනා ගන්න පුළුවන් ඒවා. ඊළඟට තව ඇට්‍රිබියුට් જાතියක් තියෙනවා. තව උපලක්ෂණ જાතියක් තියෙනවා. අපි ඒවට කියනවා composite attribute. සංයුක්ත උපලක්ෂණ.
උදාහරණයක් විදිහට ගත්තොත් ස්ටුඩන්ට් කියන එන්ටිටි එකට name කියලා ඇට්‍රිබියුට් එකක් තියෙන්න පුළුවන්. ඒ name කියන ඇට්‍රිබියුට් එක ඇතුලේ first name last name කියලා විස්තර වෙලා තියෙන්න පුළුවන්. එතකොට ඒවට අපි කියන්නේ සංයුක්ත උපලක්ෂණ. ඊළඟට තව උපලක්ෂණ විශේෂයක් තියෙනවා. ඒවට අපි කියනවා මේ බහු උපලක්ෂණ. ඉංග්‍රීසියෙන් කියනවා මල්ටි වැලියු. මල්ටි වැලියුඩ් ඇට්‍රිබියුට් බහු උපලක්ෂණ. දැන් උදාහරණයක් විදිහට ශිෂ්‍යයාට දුරකථන අංක එහෙම ගොඩක් තියෙන්න පුළුවන්. ටෙලිෆෝන් වගේ ඒවා ගොඩක් තියෙන්න පුළුවන් ටෙලිෆෝන් අංක. අන්න ඒ වගේ වෙලාවක අපි මේක මෙහෙම රවුන්ඩ් දෙකකින් පෙන්වන්න උත්සාහ කරනවා. ඒවා බහු උපලක්ෂණ කියලා කියනවා. ඊට අමතරව තව උපලක්ෂණ විශේෂයක් තියෙනවා. අපි ඒ උපලක්ෂණ වලට කියනවා derived attribute කියලා. ව්‍යුත්පන්න උපලක්ෂණ. දැන් ව්‍යුත්පන්න උපලක්ෂණයක් ගොඩක් වෙලාවට වෙනත් උපලක්ෂණයක් මත පදනම් වෙලා තමයි නිර්මාණය වෙන්නේ. ස්ටුඩන්ට් කියන උපලක්ෂණය ගත්තොත් මේ ඇට්‍රිබියුට් එක ගත්තොත් ඒකේ තියෙන්න පුළුවන් date of birth DOB date of birth උපන්දිනය. මේ උපන්දිනය මත පදනම්ව දත්ත සමුදාය ඇතුලේ වයස කියන එක වෙනස් වෙන්න පුළුවන්. මෙන්න මේ වෙනස් වෙන සුළු උපලක්ෂණ අගය නිතර වෙනස් වෙන සුළු උපලක්ෂණ කඩ ඉරක් ඇතුලේ අපිට දාන්න පුළුවන් ඒජ් එක වගේ ඒවා. එතකොට ඒවට අපි කියනවා ව්‍යුත්පන්න උපලක්ෂණයක් කියලා. මේක තමයි ව්‍යුත්පන්න උපලක්ෂණය. මේ තමයි සංයුක්ත උපලක්ෂණය. මේ තමයි මල්ටි වැලියුඩ් ඇට්‍රිබියුට් එක. මේ සාමාන්‍ය උපලක්ෂණයක්. මේ කී ඇට්‍රිබියුට් එකක්. එතකොට අපිට උපලක්ෂණ ගැන කතා කරන්න පුළුවන්. තව මට කියන්න අමතක වෙච්ච දෙයක් තියෙනවා. මේ භූතාර්ථ වල දුර්වල භූතාර්ථ කියලා જાතියකුත් තියෙනවා. භූතාර්ථ වලම අපිට කතා කරන්න පුළුවන් භූතාර්ථ විශේෂයක් තමයි දුර්වල භූතාර්ථ. අපි ඒවට ඉංග්‍රීසියෙන් කියනවා weak entity. අපි තාම කතා කරේ entity ඊට පස්සේ attribute. entity වල අපිට ආයෙ කතා කරන්න පුළුවන් weak. සමහර වාරවලදී අපිට මේවා පෙන්වන්න වෙච්ච වෙලාවල් තියෙනවා. දුර්වල භූතාර්ථ. weak entity එකක් අඳිද්දී අපිට පාවිච්චි කරන්න පුළුවන් රෙක්ටැන්ගල් දෙකක්. එතකොට අපිට උදාහරණයක් විදිහට කියන්න පුළුවන් දැන් මොකද්ද මේ weak entity එකක් කියන්නේ කියන එකට රක්ෂණ සමාගම ඉන්නවනේ. රක්ෂණ සමාගමට සේවා දායකයෝ ඉන්නවා. රක්ෂණලාභියෝ ඉන්නවා. ඒතර රක්ෂණ සමාගමට ප්‍රධානම සම්බන්ධ වෙලා ඉන්න කට්ටියක් තමයි රක්ෂණලාභියෝ කියන්නේ. දැන් රක්ෂණලාභියා විසින්නේ ප්‍රතිලාභිකයව නම් කරන්නේ. ඒ කියන්නේ මම ඉන්ෂුරන්ස් කම්පැනි එකෙන් ඉන්ෂුරන්ස් එකක් ගත්තාම වන්දිය ගෙවන්න මම මැරුණොත් වන්දිය ගෙවන්න කියලා මං කෙනෙක්ව නම් කරනවා.
එතකොට එයා නිර්මාණය වෙන්නේ මගෙන්නේ. මගෙන් තමයි එයා නිර්මාණය වුනේ. රක්ෂණ සමාගමෙන් නෙමෙයි. ඇත්තටම ඉතින් රක්ෂණ සමාගමට එයාව වැදගත් නැහැනේ. එහෙම එකෙක් නැති තරමට රක්ෂණ සමාගම කැමතියිනේ. නේ වන්දිය ගෙවන්න කෙනෙක් නැත්තම් ඉතින් හරි කැමතියිනේ රක්ෂණ සමාගම. එතකොට මෙයා රක්ෂණ සමාගම මාව නඩත්තු කරගෙන යනවා. මං ගෙව්වද බලනවා. නේද? මගේ ඇරියස් තියනවාද බලනවා. මං ඉන්නවද මැරුණද ඒව බලනවා. හැබැයි මගේ මේ ප්‍රතිලාභිකයා එයා ගැන රක්ෂණ සමාගමට වැඩක් නැහැ. අපි ෆෝන් නම්බර් එකක් හරි මාරු කරොත් හොයාගෙන එනවා ගෙදරට. මේ ෆෝන් වැඩ කරන්නේ නැහැ. ඒකයි මේ පොඩ්ඩක් බැලුවේ කියලා. හැබැයි ප්‍රතිලාභිකයා මලත් කමන්නේ. ප්‍රතිලාභිකයා ගැන යාට එච්චර ලොකු කැක්කුමක් නැහැ. ඒතර රක්ෂණ සමාගමට මේ ප්‍රතිලාභිකයා weak entity එකක්. දුර්වල භූතාර්ථයක්. මම පස්සේ අපි උදාහරණත් එක්ක ඒ වගේ දේවල් ගැන කතා කරමු. ඉතින් එහෙම ඒවා තියෙනවා දුර්වල භූතාර්ථ. භූතාර්ථ සම්බන්ධ සටහනේ තියෙනවා තිබ්බට ඒවැ ලොකු බලපෑමක් අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ එකපාරම. ඊළඟට අපි දැන් ඇට්‍රිබියුට් කතා කරගෙන ගියා. මම අර කලින් එක අමතක වුණ හින්දා එතනට ආවේ. සහ අන්තිමට අපිට කතා කරන්න තියෙන තව රූප සටහනේ වර්ගයක් තමයි සම්බන්ධතා රිලේෂන්ෂිප්. අපි ඒවට කියන සම්බන්ධතා. සාමාන්‍ය රිලේෂන්ෂිප් එකක් අපි නිරූපණය කරන්නේ ඩයමන්ඩ් ෂේප් එකකින්. මේ ෂේප් එක ඇතුලේ අපිට සම්බන්ධතාවයේ නම ලියන්න පුළුවන්. මොන පදනමකින්ද සම්බන්ධ වෙන්නේ? සිසුවා කියන භූතාර්ථය විෂය කියන භූතාර්ථයත් එක්ක සම්බන්ධ වෙනවා. සිසුවා විෂය. මොකද්ද සම්බන්ධ වෙන හේතුව? ඒක තමයි මේක ඇතුලේ ලියන්නේ. හදාරයි. ඉතින් ඕක තමයි සම්බන්ධතාවයක් කියලා කියන්නේ. එතකොට සාමාන්‍ය සම්බන්ධතාවයක් තමයි මේ තියෙන්නේ. සම්බන්ධතාවලක් තියෙනවා දුර්වල සම්බන්ධතා කියලා જાතියකොත් හරි අඩුවෙන් තමයි දකින්න හම්බ වෙන්නේ. දුර්වල සම්බන්ධතා. ඒවට අපි කියනවා weak entity, weak relationship කියලා. කොහොමද දෙයක් හම්බ ඊළඟට මේ සම්බන්ධතා ගැන කතා කරනකොට මේ සම්බන්ධතා ඒකමය විදිහට තියෙනවා. අපි ඒවට කියනවා යුනරි. සම්බන්ධතාවයක් ඒකමය විදිහට සම්බන්ධතාවයක් නිර්මාණය වෙන්න පුළුවන් කියලා කියනවා. ඒකමය විදිහට. ඊළඟට සම්බන්ධතාවල තව වර්ගයක් තියෙනවා ද්විමය විදිහට. සම්බන්ධතාවය අපිට ද්විමය විදිහට නිරූපණය කරන්න පුළුවන්. ඒ වගේම ඒ කියන්නේ බයිනරි. යුනරි, බයිනරි සහ සම්බන්ධතාවයක් අපිට නිරූපණය කරන්න පුළුවන් ත්‍ෘතීමය විදිහට. ට්‍රිනිටි විදිහට නිර්මාණය කරන්න පුළුවන්. ඒ කියන්නේ එක භූතාර්ථයක් මත පදනම් වෙලාම සම්බන්ධතාවයක් ගොඩනගෙන්න පුළුවන්. ඒකීමය. ඊළඟට භූතාර්ථ දෙකක් මත පදනම් වෙලා සම්බන්ධතාවයක් ගොඩනගෙන්න පුළුවන්. ඊළඟට භූතාර්ථ තුනක් මත පදනම් වෙලා සම්බන්ධතාවයක් ගොඩනගෙන්නත් පුළුවන්. එතකොට ට්‍රිනිටි කියලා කියනවා. ඒ වගේම තමයි අපිට මේ රිලේෂන්ෂිප් වල සම්බන්ධතා වර්ග කියලා දෙයක් ගැන කතා කරන්නත් පුළුවන්. සම්බන්ධතා වර්ග ගැන කතා කරද්දී ඒක සම්බන්ධතා කියලා වර්ගයක් තියෙනවා. අපි ඒකට කියනවා one to one කියලා සම්බන්ධතා වර්ගයක් තියෙනවා.
අපි ඔය ගැන වෙනම කතා කරමු. ඊළඟට ඒක බහු කියලා සම්බන්ධතා වර්ගයක් තියෙනවා. ඊළඟට බහු කියලා සම්බන්ධතා වර්ගයක් තියෙනවා. ඒවා නිරූපණය කරන්න අපේ භූතාර්ථ සටහනේ අපි මේ සම්පූර්ණ මේ අපි ඉගෙන ගන්න සටහන් වලට පාවිච්චි කරන සංකේත හරි. නැතුව මේ සටහන් අඳින විදි නෙමෙයි. සංකේත ටික. 1 to 1 එකේදී අපි මේ පැත්තෙන් එකේ ඉලක්කමකුයි මේ පැත්තෙන් එකේ ඉලක්කමකුයි දානවා. 1 to many නම් මේ පැත්තෙන් එක දාලා මේ පැත්තෙන් m දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒකෙම ඉතින් අනිත් පැත්ත විදිහට මේ පැත්තෙන් m දාලා අනිත් පැත්තෙන් එක දාන්නත් පුළුවන්. many to many එකේදී ඔය many to many අදිද්දී sorry මේ 1 to many එකේදී තව සමහර වෙලාවට මේක n අකුරත් එක්කත් සම්බන්ධ වෙන වෙලාවල් තියෙනවා. mn m1 n1 නැත්නම් 1 n කියලා ඔහොමත් ලියන්න පුළුවන්. 1 m කියලා ලියන්නත් පුළුවන්. ඒ ලියන වර්ග කීපයක්. 1 to 1 නම් ලියන්නේ එකේ ඉලක්කම් දෙකක්. නැත්නම් 1 m ලියනවා 1 n ලියනවා ඊට පස්සේ m1 කියලා ලියන්න පුළුවන් n1 කියලා ලියන්න පුළුවන්. many to many ලියද්දි මේකේ m අකුරු දෙකක් පාවිච්චි කරනවා. ඊට අමතරව ඒ කියන්නේ අපිට m අකුරු දෙකක් පාවිච්චි කරනවා වෙනුවට m අකුරත් එක්ක n අකුර පාවිච්චි කරන්න පුළුවන් n අකුරත් එක්ක m අකුර පාවිච්චි කරන්න පුළුවන්. n අකුරු දෙකකින් ලියන්න තියෙන අවස්ථා නම් හරි අඩුයි. එහෙම ලියන්නේ නැහැ. මේ ආකාර දෙකෙන් අපිට ලියන්න පුළුවන්. ඉතින් mn එහෙම අකුරු පැත්ත මාරු වෙවි දාන්න පුළුවන්. ඒකත් දාන හැටි ගැන අපි ඉගෙන ගමු. එතකොට සම්බන්ධතා තියෙන්න පුළුවන් විදි කීපයක් ගැන මම කතා කරා. ඒකමය, ද්විමය, තෘතීමය විදිහට තියෙන්න පුළුවන්. ඊළඟට සම්බන්ධතා වර්ගීකරණය වෙනවා මේ විදිහට 1 to 1 1 to many විදිහට. සහ ඊළඟට තවත් අපිට මේ සම්බන්ධතා ගැන කතා කරනවා නම් සංකේත අඳිද්දී අපිට කතා කරන්න පුළුවන් participation සම්බන්ධය සම්බන්ධතාවයේ සම්බන්ධය අපි ඒකට කියනවා participation. ඒකදී අපිට පූර්ණ සම්බන්ධය කියලා එකක් ගැනයි අර්ධ සම්බන්ධය කියලා එකක් ගැනයි දෙකක් කතා කරන්න පුළුවන්. ඒකෙදී යම් භූතාර්ථයක් මෙන්න මෙහෙම ඉරි දෙකකින් සම්බන්ධ වෙනවනම් අපි මේකට කියනවා මේකට සම්බන්ධය නැත්නම් සහභාගීත්වය කියන්න පුළුවන්. මේකට අපි කියනවා total participation. පූර්ණ සහභාගීත්වය. තනීරකින් යා කරලා තියෙනවා නම් අපි ඒකට කියනවා partial participation. ඒ කියන්නේ ආංශික නැත්නම් අර්ධ සහභාගීත්වය කියලා කියන්න පුළුවන්. ආංශික සහභාගීත්වය. ඉතින් අපි මෙන්න මේ රූප සටහන් වල පාවිච්චි කරන ක්‍රම උදව් කරගෙන අපි දැන් ගොඩාක් ಜಾති කතා කරන්නේ ER සටහනක් අඳින්න ඕන දේවල් සම්බන්ධයෙන්. මෙන්න මේ දේවල් ටික අපි පදනම් කරගෙන ER සටහනක් ගොඩනගන හැටි ඉගෙන ගන්න ඕන. මේ රූප පාවිච්චි කරලා ER සටහනක් විවිධ උදාහරණත් එක්ක අපි බලන්න ඕන කොහොමද මේවා අඳින්නේ.
දැන් අපි මේ කියන ආකෘති පාවිච්චි කරලා කරන්න පුළුවන් උදාහරණ කීපයක් බලමු. මොකද අපිට මේක ක්‍රියාත්මක වෙන හැටි මේ සටහන් භාවිත කරලා රූප සටහනක් අඳින හැටි ගැන ඉගෙන ගන්න වෙනවා වෙනම මොකද ආකෘති කීපයක් තියෙන හින්දා. අපි ගමු පළවෙනි උදාහරණේ. මම දැන් මේ උදාහරණෙදි කතා කරන්නේ මේ පළවෙනි උදාහරණෙදි මම භාවිත කරන්න යන්නේ මෙන්න මේ දේවල් ගැන කතා කරන්න. මොනවාද? මේ උදාහරණයෙන් අපි බලමු භූතාර්ථ නැත්නම් එන්ටිටි තියෙන්න ඕන. මම ඉංග්‍රීසියෙන් මේ වචන ලියන්නම්කෝ. එන්ටිටි ඕන. ඊට පස්සේ උපලක්ෂණ පාවිච්චි කරන්න ඕන. ඊළඟට රිලේෂන්ෂිප් සම්බන්ධතා පාවිච්චි කරන්න ඕන. ඒකෙදි මම මේ රිලේෂන්ෂිප් එක ගැන කතා කරන්නේ මේ රිලේෂන්ෂිප් යටතේ ඒක one to one ඒවා one to many ඒවා ඊළඟට many to many ඒවා n අකුර එන ඒවත් මම ඔතනදි කියලා දෙන්නම්. මගේ උදාහරණය තමයි පළවෙනි උදාහරණේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ඕන පාසල්වල සහ විදුහල්පතිවරුන් පිළිබඳ තොරතුරු ගබඩා කරන්න. මොකද්ද පාසල් තොරතුරු ඒ වගේම විදුහල්පති තොරතුරු ගබඩා කරගන්න ඕන වෙනවා. එතකොට මම පාසල කියලා භූතාර්ථයක් ගන්නවා. පාසල කියන්නේ ඔතන තියෙන භූතාර්ථය. එතකොට පාසලක් සම්බන්ධයෙන් අපි මොනවද ගබඩා කරගන්න තොරතුරු? අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පාසලක් සඳහා ස්කූල් ID එකක් ඇති. අංකය. එතකොට මේ අංකය පාවිච්චි කරලා අපිට පාසල අනන්‍යව හඳුනා ගන්න පුළුවන්. දැන් ගොඩක් එකම නමින් තියෙන පාසල් දෙකක් ලංකාවේ තියෙන්න පුළුවන්. එහෙම තියෙනවනේ පාසල්. ඒතර ඒවා ගොඩක් වෙලාවට දෙන්නේ පළාත ඒ ප්‍රදේශයේ නම ගම්පහද වේයන්ගොඩ දෙම කියලා දානවා. අපි එකින්ද අංකයක් දාගන්නවා පාසලට. ඒක තමයි අනන්‍ය දේ. ඊට පාසලක් පිළිබඳ තව ගබඩා කරගන්න පුළුවන් ප්‍රධාන දෙයක් තමයි පාසලේ නම. ඊළඟට පාසලක් සම්බන්ධයෙන් ගබඩා කරන්න පුළුවන් අපිට ලිපිනය. ඒ වගේම පාසලේ දුරකථන අංකය කියලා අපි ගමු. දුරකථන අංක කීපයක් තියෙන්න පුළුවන් ඉතින් මේක මල්ටි වැලියුඩ් විදියට තියමු. ඊළඟට විදුහල්පතිවරු වරයා කියලා ලියනවා. එතකොට එකම නම තියෙන විදුහල්පතිවරු ඉන්න පුළුවන් හින්දා විදුහල්පති අංකය ඒක අනන්‍යයි. විදුහල්පතිවරයාගේ නම ලිපිනය තව ඉතින් විස්තර ඕනනම් ඕකට එකතු කරන්න තිබ්බා පළ පුරුද්ද නේද? සේවා කාලය ඔය වගේ අරවම එකතු කරන්න පුළුවන්. මම එච්චර දුරට යන්නේ නැහැ. මේකට ටෙලිෆෝන් නම්බර් දාලා නවත්තන්න. ප්‍රශ්නය ඇතුළ එච්චර විස්තර නැහැ කියලා හිතන්නකො. මේක තව ටිකක් ළඟ අඳින්න. right. ඊට මේ පාසලයි විදුහල්පතිවරයයි අතර සම්බන්ධයක් තියෙනවා. සෑම පාසලකටම විදුහල්පතිවරයෙක් සිටි. එක විදුහල්පතිවරයෙක් එක පාසලකට තමයි සේවය සපයන්නේ සාමාන්‍යයෙන්. අර විදුහල්පතිවරු හිඟ වුණොත් එහෙම පාසල් දෙකක වැඩ බලන විදුහල්පතිවරුත් ඉන්නවා. නමුත් දැන් මේකේ සම්බන්ධතාවය ගැන අපි විශ්ලේෂණය කරනකොට මේකේ සම්බන්ධතාවය අපිට පැහැදිලි වෙනවා කොහොමද? එක් පාසලකට එක් විදුහල්පතිවරයෙක්
සිටින අතර එක් විදුහල්පතිවරයෙක් එක් පාසලකට අනුයුක්ත කර ඇත. එවැනි සාමාන්‍යයෙන් සිද්ධිය. එතකොට දැන් මෙතන තියෙන සම්බන්ධතාවය ඔයා විස්තර කරන්න ඕන. කොහොමද? එක පාසලකට එක විදුහල්පතිවරයයි. එක විදුහල්පතිවරයෙකුට එක පාසලයි. එතකොට එක පාසලකට එක විදුහල්පතිවරයා ඉන්න පුළුවන්, එක විදුහල්පතිවරයෙකුට එක පාසලයි තියෙන්න පුළුවන්. අන්න මේ සම්බන්ධතාවය අපිට 1 to 1 රිලේෂන්ෂිප් එකක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. මේක 1 to 1 රිලේෂන්ෂිප් එකක්. ඒක සම්බන්ධතාවයක්. ඒකින්ද මම මෙතන එකේ ඉලක්කම් දෙකක් දාලා පෙන්නුවා. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති භූතාර්ථ දෙකක් ඒ වගේ උපලක්ෂණත් එක්ක සම්බන්ධතාවයක් පාවිච්චි කරලා ඒක විදිහට ගොඩනගා ගන්න කොහොමද කියලා. අපි චූටි ප්‍රශ්නයක් ලියාගෙන ඒකත් එක්ක ඕක ගැන කතා කරමු. ඊළඟට මම මේ උදාහරණය තව චුට්ටක් මෙහෙම වෙනස් කරනවා. මම මේ ටික ක්ලියර් කරන්නම්. තව චුට්ටක් වෙනස් කරනවා. දැන් මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ඕන වෙනවා පාසල සහ ගුරුවරු පිළිබඳ තොරතුරු ගබඩා කරන්න. පාසල් තොරතුරු සහ ගුරු තොරතුරු ගබඩා කරන්න ඕන වෙනවා. දැන් එතකොට මෙතන තියෙන සම්බන්ධතාවය මොකක්ද? මේකෙදි මම උදාහරණ දෙකක් ගැන පැහැදිලි කරන්න යනවා one to many කියන එක පෙන්වන්න. දැන් මේකෙදිත් පාසල කියලා භූතාර්ථයක් අපිට ගොඩ නැගෙනවා. ස්කූල් එක. එතකොට ස්කූල් ID ඉස්සෙල්ලා වගේම මේ ස්කූල් එකේ තිබ්බ ටික මේකෙත් තියෙනවා නේම් එක, ටෙලිෆෝන් නම්බර්, ඇඩ්‍රස් ඒවා තියෙනවා. එතකොට අපිට අලුතෙන් භූතාර්ථයක් ගොඩ නැගෙනවා. මොකක්ද ඒ භූතාර්ථය? ගුරුවරයා. ටීචර්. එතකොට මම ටීචර්ට ID එකක් ගන්නවා. ටීචර් ID එක තියෙනවා. මේ ගුරුවරයාට නමක් තියෙනවා. ID එකට යටින් අපි ඉරක් අඳිනවා අනන්‍ය වඳුරා ගන්න එකෙන් හින්දා. නමක් තියෙනවා. ඉතින් නම ඕනනම් ඔන්න අපිට තව ටිකක් විශ්ලේෂණය කරන්න පුළුවන්. ෆස්ට් නේම් ලාස්ට් නේම් කියලා දෙකකට කැඩෙනවා. අපි ඉගෙනගත්තු දේවනේ මේවා. ඒතර එහෙමත් පෙන්වන්න පුළුවන්. ඊළඟට ගුරුවරයාට ලිපිනයක් තියෙනවා. ඊළඟට ගුරුවරයාට පන්තියක් තියෙනවා වෙන්න පුළුවන්. එයා පන්ති බාර නම් ඒක ඕනේ. ලිපිනයක් තියෙනවා, දුරකථන අංකයක් තියෙනවා කියලා අපි එයාටත් දාමු. පන්තිය ගැන අපි පස්සේ කතා කරමු. දැන් මේ පාසලට ගුරුවරුන් සිටි. පාසලේ සිටි ගුරුවරුන් ගොඩ දෙනෙක්. එක පාසලක ගුරුවරුන් සිටිනවා ගොඩක්. එක ගුරුවරයෙක් එක පාසලේම තමයි ඉන්නේ. දැන් අපේ සම්බන්ධතාවය පාසල school has many teachers. එහෙමනේ කියන්නේ has city කියලා අපි ගමුකෝ city. ඒතර සම්බන්ධතාවය කොහොමද වෙන්නේ මේකේ? ඔන්න ඕක ලියන්න පුළුවන් වෙන්න ඕන ඔයාට. එක් පාසලකට ගුරුවරුන් බොහෝමයක් සිටින අතර එක් ගුරුවරයෙක් අනුයුක්ත වන්නේ එක් පාසලකට පමණි. ඔන්න ඔය සංකල්පය එතනට එනවා. ඒකින්ද ඒක 1 to many වෙනවා. එක M දානවා.
පැහැදිලි නේ? එතකොට පාසල ගුරුවරු අතර තොරතුරු අපිට ගබඩා කරන්න පුළුවන් මෙන්න මෙහෙම. ඊළඟට මම මෙන්න මෙහෙම දෙයක් ගැන කතා කරනවා. අපි හිතමු මේ ගුරුවරුන්ව විෂයන් වලට අනුයුක්ත කරන්න ඕන. එතකොට මගේ මේ සංකල්පය මම මෙහෙමයි ගන්නෙ. ගුරුවරුන්ගේ තොරතුරු විෂය තොරතුරු ගබඩා කරන්න ඕන. හැබැයි සම්බන්ධතාවය මං චුට්ටක් මේකෙදි වෙනස් කරනවා. සම්බන්ධතාවය දීලා තියෙන විදිහට අපිට උපකල්පනය හදාගන්න පුළුවන්. සම්බන්ධතාවය තමයි එක විෂයක් උගන්වන්න ගුරුවරු ගොඩ දෙනෙක් ඉන්නවා. එක විෂයක් ගුරුවරු ගොඩ දෙනෙක් උගන්වනවා. හැබැයි එක ගුරුවරයෙක් උගන්වන්නේ එක විෂයක් විතරයි කියන සංකල්පය අපි ඉමු. එතකොට ඒකත් 1 to many. දැන් මම ගුරුවරයා වගුව නිර්මාණය කරනවා මේකෙදි. එතකොට ගුරුවරයාට අර කියපු තොරතුරු ටික දාගන්න. ගුරුවරයාගේ අංකය දාලා, නම දාලා, ඒ මොනවා හරි විස්තර ටික දාගන්නකො මෙතනට. දැන් අපිට ඔන්න අලුතෙන් දැන් වගුවක් හැදෙනවා. මොකද්ද? විෂය වගුව. එතකොට විෂය අංකය, විෂයේ නම, විෂය අංකය අනන්‍යයි, විෂයේ නම වගේ තොරතුරු ඒකේ ගබඩා වෙනවා දැන්ට ඇති. දැන් ගුරුවරයා උගන්වයි. ටීච් කියන එක අපිට එතනට ගන්න පුළුවන්. උගන්වයි. විෂයන්. සම්බන්ධතාවය තමයි මේකේ. එක් ගුරුවරයෙක් එක් විෂයක් උගන්වන අතර එක් විෂයක් ගුරුවරු කිහිප දෙනෙක් විසින් උගන්වයි. දැන් එක ගුරුවරයෙක් එක විෂයයි උගන්වන්නේ. එතකොට මෙතන 1 to 1 එක විෂයයි. එක විෂයකට ගුරුවරු කොට දෙනෙක් ඉන්නවා. මේ පැත්තනේ මෙනි. ඔන්න ඕකෙදි. ඔන්න හොඳට අහගන්න. ඔන්න ඕකෙදි. මේ M දාන එක ගැන අපි තව පාරක් හිතන්න ඕන. ඇයි මම එහෙම කියන්නේ? මේ බලන්න. එක විෂයක් ගුරුවරු ගොඩ දෙනෙක් උගන්වනවා. ඒක 1 to many. එක ගුරුවරයෙක් විෂයන් එකයි උගන්වන්නේ. දැන් හිතන්න මේක අපි මම මේ කියනවා විතරයි මේකදී හරිද? දැන් හිතන්න සමහර ගුරුවරු ඉන්නවා නම් පාසලේ කිසිම විෂයක් මේ වෙනකන් දීලා නැති. අපි එහෙම හිතමු. පාසලේ ඉන්න ගුරුවරුන්ට තාම මේ වෙනකන් කිසිම විෂයක් දීලා නැත්තම් කිසිම විෂයක් දීලා නැත්තම් මෙතන ඉන්න ගුරුවරුන්ගෙන් සමහර ප්‍රතිශතයක් තාම විෂයන් සඳහා දායකත්වයක් නැහැ. එතකොට අන්න ඒ වගේ වෙලාවක අපි මෙතන M දාන්නේ නැහැ. ඒ වගේ වෙලාවක මෙතන දාන්නේ N. මම මේකට පොඩි තරුවක් දාලා ලියා ගන්නවා. සමහර ගුරුවරුන් සඳහා මේ වනතුරු විෂයක් ලබා දී නොමැතියයි උපකල්පනය කරන්න.
හරිද? සමහර ගුරුවරු සඳහා මේ වෙනතුරු විෂයක් ලබා දී නැහැ. ඒ කියන්නේ මෙතන මේ ගුරුවරයා කියන පැත්තේ අපිට කතා කරන්න පුළුවන් බිඳුව හෝ 0 or more teachers කියන සංකල්පය අපිට මෙතන ගන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවක තමයි අපි n පාවිච්චි කරන්නේ. එවනම් අපි ඒකෙදි ඉගෙන ගත්තේ 1 or more කියලා සංකල්පයක් තියෙනවා නම් ඒකට m අකුර දාන්න ඕන. 0 or more කියලා සංකල්පයක් තියෙනවා නම් ඒකට n අකුර දාන්න ඕන. දැන් මෙතන එතකොට සමහර ගුරුවරු මේ වනකම්ම ස්ටාෆ් රූම් එකේ නිකන් ඉඳගෙන ඉන්නවා. ඒ හින්දා තමයි ඔතන එන්න උනේ. හරිද? හැබැයි එහෙම උපකල්පනයක් මම මේකේ දැම්මේ නැත්තම් අනිවාර්යෙන් එක් ගුරුවරයෙක් විෂයක් උගන්වනවාමයි කියලා මම මේකේ කිව්වනම් එතකොට අපිට ඕක m අකුරෙන් පෙන්වන්න පුළුවන්. එතකොට m අකුර සහ n අකුර පාවිච්චි කරන අවස්ථා දෙක ගැන අපි ප්‍රශ්නේ කියවලා තේරුම් ගන්න ඕන. දීලා තියෙන සිද්ධිය තේරුම් ගන්න ඕන අපි කියවලා බලලා. අපි ඊළඟට උදාහරණයකිනුත් තව එකක් එහෙම බලමු. ඊළඟට මම මේ සම්බන්ධතාවය මේකේ තියෙනවනේ එක ගුරුවරයෙක් එක් විෂයක් උගන්වන අතර එක් විෂයක් සඳහා ගුරුවරු කීප දෙනෙක් ඉන්නවා කියලා. අන්න ඒ සම්බන්ධතාවය මම මේක වෙනස් කරනවා. වෙනස් කළා මම මේකේ සම්බන්ධතාවය ලියනවා දැන්. එක් ගුරුවරයෙක් විෂයන් කීපයක් උගන්වන අතර එක් විෂයක් ගුරුවරුන් කිහිප දෙනෙකු උගන්වයි. දැන් මොකද කියන්නේ? එක් ගුරුවරයෙක් විෂයන් කීපයක් උගන්වනවා. එතකොට දැන් බලන්න සම්බන්ධතාවය විතරයි මේක වෙනස් වෙන්නේ. හරිද? එක් ගුරුවරයෙක් විෂයන් කීපයක් උගන්වනවා. එක් ගුරුවරයෙක් විෂයන් කීපයක්. එතකොට මේ පැත්ත මෙනි. එක් විෂයක් ගුරුවරු කීප දෙනෙක්. ඒ පැත්තත් මෙනි. එතකොට මේක many to many සම්බන්ධතාවය. ඒ කියන්නේ අපි සරලව කියනවා නම් මේක mm කියලා දාන්න පුළුවන් අපිට. ඒකනේ many to many කියන්නේ. හැබැයි අපේ උපකල්පනයක් මත ඕක වෙනස් වෙනවා. සමහර විෂයන් ඉගැන්වීමට ගුරුවරු නොමැත කියලා හිතමු. ගුරුවරු නොමැති යැයි උපකල්පනය කරන ලදී. දැන් මොකද වෙන්නේ? දැන් ගුරුවරු ඔක්කොම මොනවා හරි උගන්වනවා. හැබැයි සමහර විෂයන් උගන්වන්න ගුරුවරු නැහැ. දැන් මේ විෂයන් 0 or more. සමහර විෂයන් 0. ඒවා උගන්වන්න කවුරුත් ගුරුවරු නැහැ. එතකොට සමහර විෂයන් 0 වෙනවා. ඒ හින්දා මේ විෂය පැත්තට අපිට එන්න කොට දාන්න පුළුවන්. ඒ උපකල්පනයේ තිබ්බේ නැත්නම් MM දාලා තියන්න පුළුවන්. මේ විෂය උගන්වන්නත් ඉන්නවා, මේ විෂය උගන්වන්නත් ඉන්නවා. මේ පැත්ත 1 or more විෂයන් උගන්වනවා ගුරුවරු. 1 or more ගුරුවරු විෂයන් උගන්වනවා. දැන් මෙතනදී 1 or එක ගුරුවරයෙක් හෝ ගුරුවරු කිහිප දෙනෙක් විෂයන් උගන්වනවා මේ පැත්තේ. හැබැයි සමහර විෂයන් උගන්වන්න කිසිම ගුරුවරයෙක් නැහැ. එතකොට ගුරු වගුවේ ගුරුවරු සියලු දෙනාම විෂය වගුවට සම්බන්ධ වෙනවා. හැබැයි විෂය වගුවේ තියෙන විෂයන් ඔක්කොම ගුරු වගුවට සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද උගන්වන්න නැති විෂයන් තියෙනවා. ඒ හින්දා මේ පැත්තට n කියන සංකල්පය එනවා. ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕනේ එතකොට 1 to 1 1 to many many to many සම්බන්ධතා නිර්මාණය වෙනහම ඒ කියන්නේ අපි අඳින සටහනේ හැඩේ එකමයි. හැබැයි අර n අකුර m අකුර එකේ ඉලක්කම දාන විදිහත් එක්ක ඒ සම්බන්ධතාවය තව ටිකක් විස්තර කරනවා. ඉතින් අපි ඊළඟ කොටසෙන් තව ටිකක් මේ රූප සටහන් ගැන ඉගෙන ගන්න උත්සාහ කරමු.